යනකොට සතිය එල්ලිලා අර ඉන්ද්‍රිය ධර්ම පහම නැගිටිනවා. ඒකට සතිය ඉන්ද්‍ර වෙනවා. ප්‍රකට වෙනවා. ඒකට කියනවා සති ඉන්ද්‍රිය කියලා. ඒකට සතියට හරිය වෙහෙසයි. හරියට සිංහ බාහුව සිංහ සීවලී සුප්පා දෙවි දෙන්න කරේ තියාගෙන කැලින් එළියට යන්නේ. මේ දෙක කරන්න ඕනේ ශිෂ්ටාචාරය වෙනුවෙන්. ඒකට සතිය නැගිටලා හිටනවා නේ මිත ගණන් ගන්න එපා. ඔකොම තමයි. අද්දාව අඩු වැඩි වෙනවා. සදා වීර්ය අඩු වැඩි වෙනවා කියලා සතිය නැගිටලා ගන්නවා. නැගිටලා ගත්තට පස්සේ තේනවා ඊට පස්සේ අර නැගිලා ඉන්න සද්ධාව පුදුම ධෛර්යයක් දෙනවා. නැගිටලා ඉන්න වීර්ය විඳ නැති දීප්‍ර භාවයක් උද්දීපනයක් කරන් දෙනවා. එතකොට සමාධිය තේරෙනවා ඔය වැටුණාට සමාධිය ස්ථිරහණියක් වෙලා නැහැ. ආයතන වඩන්න පුළුවන්. ඔය ප්‍රඥාවත් උඹ කිව්වට කුසී බුද්ධියට සින්න වෙලා නැති වුණාට ඕක වැටෙනවා නැගිටිනවා. දැන් බලපන් ප්‍රඥා විසි ප්‍රඥා නැගිට කියලා සතිය අර ලැබපු දීපු මූලාරම්භයට ලොකු අනුග්‍රහයක් ලැබෙනවා ඉන්ද්‍රිය ධර්ම පහින්. එතකොට යා ඇහැමතරන් දාපවතින කනමතරන් දාපවතින නාසය දිව කය කියන මේ බාහිර ඉන්ද්‍රිය පහ හිමීට අයින් වෙනවා. ඒව මේ ඉන්ද්‍රිය බද්ධ ඥානනේ. ඒ වෙනුවට ඇතුලෙන් හටගන්න ඉන්ද්‍රිය පහක් මේ පහ ප්‍රතිස්ථාපනය කළ මේ පහ එනවා. ඒ වගේම නීවරණ පහ වෙනුවට ධානාංග පහක් එනවා. නීවරණ වල තිබුණු කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච කියලා ගොජ්ජ දාපු මීයක් කඩන මීවැද්දෙක් වටේ ඔළුවේ මීවස්සේ කරකෙන්නා වගේ තිබුණු නීවරණ ධර්ම විනෝඩ පේනවා. දැන් විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව තියෙනවා. පේන තෙක්මානේ. ඉතින් මේ ටික සිද්ධ වෙනවා ඇත්තටම උපචාර මට්ටමේදී. ඉතින් මේක දැන් සිද්ධ වෙන්නේ මේ ලෙඩ වෙලා සනීප වෙන කෙනෙක් වගේ. අමාරු කොහෙట్లా ගොඩ කෙනෙක් කෙනෙක්. දැන් හැබැයි වෙනසක් තියෙනවා. ඉස්සර වගේ සරුවචනාංශෙ නෙවෙයි මාව ගොඩ දැම්මේ. ගුරුනාථෙත් නෙවෙයි ගොඩ දැම්මේ. මම විශ්ින්. ස්වයම්බු. පුදුම සතුටක් එනවා මේ කක්කවලේ හිටපු කෙනා දැන් ඇතුළෙන්ම නැගිටලා එනවා. ඊට පස්සේ යාට ඊගා වෙන මට්ටම කියන්නේ මේක පන්නරයක් ඊගා වෙන මට්ටම කියන සති බලය කියලා. ඊ අපි දේශනාදි පොඩ්ඩක් මතක් කරගත්ත පමාදේන කම්පතිති සති බලං. ඔය වගේ වැටෙනවා තමයි. වැටුණට ගණන් ගන්න එපා. ස්ථිරහානියක් වෙන්නේ නැහැ. අපි ගෙනාවු ජම්ම උරුමයක් අපිට තියෙනවා. ආන්නේ ජන්ම උරුමේ වෙලාවක ඇයට යනවා. ඒක හැටි කියලා වැටෙන්න නැගිටින්න පුළුවන් සති බලයක් එනවා. ඒකට අපි ඉස්සරම අපි පුංචි කාලේ උදේට විනාඩි 5ක් 15ක් මම හිතන්නේ සින්දු කියනවා වැටුණත් නැගිටිමු වැටි නැගිටිමු නැග යමු දියුනේ කියලා සුනිල් සාන්තගේ සින්දුවක් හැමදාම ওই සින්දුව කියනවා. වැටුණයි කියලා බය වෙන්න එපා. ඒකට භික්ෂුවක් වෙන්නේ නැහැ. ඒකට ශාක්‍ය සිංහෙක් වෙන්නේ නැහැ. ඒකට බුදුහාමුදුරුවෝ කියන භික්ෂුණී උපාසක උපාසිකා නරණයට වැටෙන්නේ නරුම ගණයට වැටෙනවා. වැටිලා නැගිටුණාට පස්සේ පුදුම ශක්තියක්. එතකොට එයා තේමාව කරගන්නවා වැටෙනවා කියන්නේ නැගිටීමේ ආරම්භය කියලා. ඒකට කියනවා සති බලය කියලා. ඉතින් මම ඉස්සලාම කියව පොතේ නම Power of Mindfulness තමයි. සති බලය කියලා. ඉතින් මේක මම කියවපු වාර ගන්න කියන්න බෑ. පොත පරිවර්තනය වුණා 4 සැරයක්. විශේෂඥවරු ලව්වයි ඒක තමයි මට උදව් වුණේ. හැබැයි ඒ වෙනකොට මම ඉංග්‍රීසි පොඩ්ඩක් අල්ලගෙන මේක කිව්වා. කියනකොට මට තේරෙනවා මේක අමුතු දෙයක් මේකේ තියෙන්නේ කියලා. මට වෙන කෙනෙක් ඕනේ නැහැ මේ ඇති කියලා. ඒ පරිවර්තන එකකවත් ওই සති බලය කියන එකට අර්ථකථන දීලා තිබුණේ නැහැ. සති බලය කියලා කියනවා මේක තියෙන්නේ පටිසම්භිදා මාර්ගයේ. පටිසම්භිදා මාර්ගය අපි බාරගන්නේ අපේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්නයක් විදිහට ඒකේ තියෙනවා බල කතා කියලා. කුම්බලා කතා, බල කතා, තෝර කතා. ඒකේ තියෙන බල කතා කියලා ඉතාලම පොඩි පරිච්ඡේදයක්. ඒකේ තියෙනවා අස්සද්දේන කම්පතිති සද්දා බලං, කුසීතේන කම්පතිති විරිය බලං, පමාදේන කම්පතිති සද්දා සති බලං, වික්ඛිත්තේන කම්පතිති සමාධි බලං, අවිජ්ජායන කම්පතිති පඤ්ඤා බලං. අපි අවිද්‍යාව තමයි ප්‍රඥා බලය කියන්නේ. මගේ අවිද්‍යාව මෙච්චර ලොකුයි කියලා දන්නවනම් ਉਹ තමයි ප්‍රඥා බලය කියන්නේ. මගේ හිත මෙච්චර වික්ෂිප්තයි කියලා දන්නවනම් ඒක තමයි සමාධි බලය කියන්නේ. මගේ හිත මේ තරම් අසත්‍යමත් වෙනවා කියලා දන්නවනම් සති බලය. විරිය සද්ධා. ඉතින් එතකොට පේනවා අපේ ජීවිතේ හැරවුණු ලක්ෂයකට ඇවිල්ලා තියෙන කියලා. මෙතෙක් කල ඉසాత බැනගෙන අඬපු දෙේ අයියෝ දෙයියෝ මුණ බලාපන් බුදුහාමුදුරුවෝ මට පිළිහිටවම් බෝධි පූජා පිළිහිටවම් මොකක්වත් වැඩක් නැහැ. ඉතින් නිකන් අපිට දෙන්න තියෙන දේ බුදුහාමුදුරුවෝ ඉන්ජෙක්ෂන් එක දීලා ඉවරයි. ඉතින් ඒ හැරවුණු ලක්ෂයේදී මාතුලමයි තියෙන එක උඩ පහළ යන එකට ඉවසපම් පපුව කියලා වතුර ටිකක් ගාගෙන යන එකයි තියෙන්නේ. බඩ දානවා තමයි. වතුර ටිකක් ගාගෙන ඕම තමයි පපුව උඹ ඉවසපන් කාටවත් කියන්න එපා.
ඒක මේ unexpressed එහෙම නැත්නම් untold suffering කියලා කියන කාටවත් කියා පාන්න යන්නේ නැහැ. ඉන්නේ පුදුම සතුටකින් දැන් කෙලවුණානේ. ඊට පස්සේ නැගිටිනවා. කන්දක් නැගිටින පල්ලමගේ පල්ලම වැටොත් හෙල්ලම කී කියලා වික්ටර් රත්නායක ඊට පස්සේ සින්දුවක් කිව්වා. කන්ද නගිනකොට හොම්බෙන්. හතර කුරෙන් නගින්නේ. ඒ මහගිරි දඹේට යනකොට පෙන දානවා. ආපු ඔක්කොම හැලිලා. අපිත් එක්ක ආපු ඔක්කොම හැලිලා. මේ පේනවා මෙහෙම ධනිය උත්සවවල නිකට හැප්පෙනවා. ඇද්ද බං වෛරෝ කියන ගියාට පස්සේ එහාට පැත්තේ ඉන්න පල්ලම. නිතරම ජයත් තියෙන. අන්න එතනින් එහාට තමයි බොජ්ජංග ටික මට අද මාතෘකාවට මම ඉන්නේ. බොජ්ජංග වලට යනකොට ඔන්න සතිය ඉස්සරහට ඇවිල්ලා. දැන් මෙතෙන්ට යනකොට ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වලට යනකොට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා. ඔක තමයි සාමාන්‍ය අපිට උගන්වන දේ. සද්ධා විරිය දෙක තියෙන්න ඕන සතිය වැඩෙන්න. සතිය වැඩනහම ඵලයක් විදිහට සමාධි ප්‍රඥා ලැබෙනවා. ඒක තමයි අපි සක්මන් කරන්න කියන්නේ. වීර්ය වඩ ගන්න සක්මන් කරන්න කියනවා. හොඳට සද්ධාවෙන් කරන්න කියනවා. සක්මන හරි වැදගත්. හරියට කියනවා නම් වීර්ය ඉන්ද්‍රිය වාගේ. වීර්ය බලේ වාගේ. ඉතින් සංඝයාට කෙලවෙලා තියෙන සක්මන් කරන්නේ නැති එක ඔන්න සිංහලෙන් කිව්වොත්. මම දැක්ක සංඝයා වහන්සේලා උඩහාට යනවා. මට පුදුම සතුටක්. මේ උඩහාට කියලා දෙසරේ එනකොට ඩයබටිස් නැහැ. මං එක දවසක් මෙතන ඉඳද්දි මේ භාවනා කරගෙන ඉඳද්දි මගේ අතට බැනලා ලේ ගත්තාම 440යි ෂුගර්. අන්න වෙවුලලා බයිපෙන දාලා වැටෙන්න ඕනේ මම බැලුවා පල්ලෙහාට බයිනකොට පොඩි ගිටිනස් එකක් තියෙනවා මම හිතුවේ සීනි මදි වෙලා වෙන්නද. බාන්ට නහුතෙට නැගලා දොස්තරලා මාව වට කරලා උදේ හවස 7:00 කොටලා ඇනලා එන්න සෙල්ලම් දාලා සම්පූර්ණ මාව දිවෙඩියා රෝගයක් කරලා ජාත්‍යන්තර දිවෙඩියා රෝගයක් මේ නිසන්න වහන්සේට නෙමෙයි. දැන් ජූලයි මාසෙලා කිසිම වේතක් පාවිච්චි කරන්නේ නැහැ. රිසර්ච් එක බැලුවාට පස්සේ කිව්වා දැන් ওই යන විදිය තමයි මේක ආශ්චර්යයක් ස්වාමීන් වහන්සේ මේක භාවනාවෙන් වෙච්ච එකක් වෙන්නද කියලා. නෑ මම ටිකක් ඇත්තට කැමත් වෙනස් කරා. ඕනනම් එන්න පොලිම මම කියලා දෙන්නම් ඒක. ඒක වෙනම කතාවක්. ඉතින් මේ ඉහළ පහළ දෙසරයක් යන්නකෝ. ඉතින් අපිට මේකට බැරිද ට්‍රොලියක් දාලා මෙතන කෙලිම ස්රූස් කළ පින්නපාත යන උඩට යන්න හදන්න. පින්නපාත යනකොට මෙහෙම ආකාශෙන් ආව වගේ බෑගෙන එළු පින්නපාත වඩන්න කියනවා අප්පා මොන ආඩම්බරයක්ද නේ. නෑ. කුටියේ ඉඳලා දානශාලාවට යන්නත් පස්සේ අපි යන්න ඕනේ. පුදුම සතුටක් තියෙනවා. පුදුම සතුටක් තියෙනවා තෙමි තෙමි පින්නපාත යනකොට. මහා ජනක රජුරන්ගේ ඒ නෙක්ඛම් ආද්‍යාසයේ කියනවා යදා හත්තදා මේඝේ ඕවට්ටෝ අල්ල චීවරං පින්ඩාය චරිස්සාමි කිං කදාසු භවිෂති මට තෙමුණු සිවුරෙන් යුක්තව ඇඟට ඇලිච්ච සිවුරෙන් යුක්තව බඩතුලේ පින්ඩපාතේ පාත්‍රය හැදගෙන අනේ හද්ද වැස්සේ මට පින්ඩපාතේ යන්න ලැබේවා කියලා රජුරෝ ප්‍රාර්ථනා කරනවා මහා ජනක රජුරෝ. ඉතින් අපි පින්ඩපාතේ යන රජුරන්ට උඩින් ඉහළ පහළ යනවා. ඉතින් ඒ සක්මන තමයි මම එදා මේ ඉරියාපත භාවනා කරන වෙලාවදී මතකද කරුණා කරලා ආම්දුරේ වෙන්න මොකක්වත්ම එපා. සක්මන් කරන්න තමන් ඉන්න තැන්වල සක්මනක් හදාගන්න මං ඕන නිකන් හදලා දෙන්න. ඕනේ ස්වාමීන් වහන්සේ නමකට අත උස්සන්න මයි ප්‍රශ්න සක්මනක් හදන්න බෑ කියලා මං හදලා දෙන්න. මට මේ සල්ලි තියනවට නෙවෙයි අදිෂ්ඨාන ශක්තිය. අපි ගිහිල්ලා පාරින්දනුවර සතිපාසල කරන එකතරක්වත් ගියේ නැහැ. හැම ඉස්කෝලෙම පිටිනේ සක්මනක් හැදුවා. මං ගියේ ඉස්කෝලේ සක්මන් 5ක් හැදුවා. ඔය ට්‍රිප් එක යන්න ඉස්සලා වෙන දෙන්න දෙයක් නැහැ. ඉතින් මේක කරනවා නම් දැන් නමුත් මන් දැන් මේ කියන්න හදලා බොජ්ජංග ධර්ම වලට එනකොට සති සම්බොජ්ජංගෙට පස්සේ ධම්මවිචේ ඊට පස්සේ විරිය සම්බොජ්ජංගේ තියෙන්නේ. දැන් ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වලට යනකොට සද්ධා විරිය සති. දැන් මේක අනිත් පැත්තැල්ල සද්දා මේ සති සම්බොජ්ජංගේ පෙරමුණ අරගෙන තියෙනවා සත්ත බොජ්ජංග ධර්ම වල. ඉතින් ඒ සත්ත බොජ්ජංග ධර්ම බුදුරජාණන් වහන්සේ ශාක්‍ය කාශ්‍යප මහරහතන් දේශනා කරනවා. මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ දේශනා කරන පස්සේ මහා චුන්ද ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරන්ටත් දේශනා කරනවා. සති සම්බොජ්ජංගං කෝ බන්තේ භගවතා සම්මදක්කාතා භාවිතා බහුලීකතා අභිඥාය නිබ්බානාය සම්මත්තන්ති කිය. ඒකට බුදුහාමුදුරන්ගේ ලෙඩ තනි වෙනවා. අපි දැන්වත් බොජ්ජංගනේ කියන්නේ. පොඩ්ඩකට මම එනවා ඉස්සරහදී එකයි. ඉතින් මේකෙදි මේ සති සම්බොජ්ජංගේ හුන්තට වැඩුවයි කියලා හිතමු. දැන් ඊයේ කමටහන් සුද්ධ කරපු ඇත්තන්ට මට බය නෑ මේ බණ කියන්න. මොකද දැන් යම් කිසි කෙනෙක් මේක තොල ගාලා තියෙනවා. රංකිරිකට ගාගෙන තියෙනවා. ඒකෙදි තියෙන්නේ පිට ගියේ හිත නැවත පැමිණීම පිළිබඳව
තමන්ගේ නිවස බල ආපසු පැමිණීම පිළිබඳ සරති විවරති උත්තානි කරොති දේශේති කියන විදිහට මේ පියවර 4 අහලා මේක හිතට වද්දාගෙන මේක පොඩ්ඩක් එක සැරයක් දැක්කනම් පිට ගියේ හිත නැවත එනවයි කියලා මතක තියාගන්න සති බලයේ ඉක්මවල තියෙන කියලා නිකන්. අපි කියනවා ටෝකන් එකක් කියලා සිංහලෙන් කියනවා තදංග වශයෙන් කියලා. ඒක බුද්ධියට සින්න වෙනවා ලියපු දවසේ. මගේ හිත පිට ගියා මං ආවා ආපු බව දන්නේ මොකද මට බිලුප වැටුණා. හිත පිට ගියා ආවා ආපු බව දන්නේ කොහොමද ආස්වාස් ප්‍රසආසයේ වැටුණායි කියලා මෙන්න මේ සතිය පිට යන්න අවස්ථාවක් කරගන්නවා නැවත තහවුරු වෙනවා ඒක ඉබේ සිද්ධ වෙන්නේ ඉස්සලා හිතනවා මම ගත්තේ කියලා. එහෙම කන්නේ මේකට කියනවා සතුප්පාද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නැති වෙච්ච සතිය ආපහු එන එක. මේකම මාළුක්‍ය පුත්‍ර ශාන්ති සඳහන් කරලා තියෙනවා ඒවංසෝ චරති සතෝ. මේ සති චරණය කියන මේ බුදියාගෙන ඉඳගෙන කරන භාවනාවක් නෙවෙයි දැන්. පහට බෑලා දාන ගන්න ගමන් මොන කියන ගමන් පෙන් පහතු කරන ගමන් සතිය කැඩෙන්න ඇරලා ආපහු එන්නේ හැටි බලන්න. එතකොට සති චරණයක් බවට පත් වෙලා. එතකොට බොජ්ජංග වෙනකොට ඉන්ද්‍රිය බල හරහා සතිය නිකන් ඇවිදින දඟකාර කොල්ලෙක් බවට පත් වෙනවා. පයින්නවා තොටිලි වැටෙන් පයින්. පැනලා තල්ල කඩා ගන්න. දඬු වැටෙමුත් පයින්. අම්මට බේරන්න බෑ. අපේ අම්මා කියන්නේ ඉස්ලාම එක කොල්ලෙක් නම් අම්මගේ කිසුත් ගලවනවා එක. අම්මගෙන් තන බොන ගමන් තනි සපරම්. ඒකල කොණ්ඩෙන් තමයි අල්ලගන්නේ. කොණ්ඩෙන් අල්ලන් තමයි නැගිටින්නේ. ඉතින් අම්මා ඔක්කොටම ඔලුව පාත් කළා තමයි අපි වගේ කොල්ලෙක් නැගිටවලා ගන්න. ඒ වගේ සතියත් ඔන්න තල්ල කඩා ගන්න. බැනුමුත් අහනවා අනික් අයගේ. උඹත් භාවනාකාරයෙක් බම් බලපන් දඟල දඟලිලි හැටියට කියලා බැන්නට මොකද යටි හිතේ දන්න ඔය කොච්චර නැටුවත් මට වෙලාවක් ඇවිල්ලා වාඩි වුණොත් මට මේක හදා ගන්න පුළුවන්. එච්චරයි බුද්ධ පුත්‍රයෙක් කියන්නේ. එච්චරයි යෝගාවචරයෙක් කියන්නේ. එච්චරයි Brahmacharya කියන්නේ. ඉන් දන්නේ නැත්තම් වැඩක් නැහැ. මම පැහැදිලිව කියනවා. ඕනෙකෙකුට කියන්න පයින් ගහන්න කියලාවට. දැකලා තියෙනවද දන්නේ ඔය පාරායින් හේතු කරලා තියෙන අර පයින් ගාපව නැගිටින බෝනිකෝ. ටම්බ්ලික් කෙලි කියලා ඉංග්‍රීසියෙන් කියනවා. බුරුමේ පිට්ටයින් ඩයින් කියනවා. ඔය දැකලා ඇති ඔය ස්වාමීන් වහන්සේලා පෙන්ගුයින්ලා ඉන්නවා. විසිකරපුවා මෙහෙම වෙලා නැගිටිනවා. පයින් ගාවා මෙහෙම වෙලා නැගිටිනවා. ඔන්න බොජ්ජංගට ගිය සතියේ. ගහන්න යන ඕන කෙනෙකුට පයින්. ගහන්නේ බය වෙන්න එපා. දෙවියෙක්වත් බ්‍රහ්මයෙක්වත් එන්නේ නැහැ ළඟට. ආවොත් 3,33,000 වදින්නේ. ඔය දෙල්ලන්නේ එක්ක 1,23,000. අපි මේ අහිංසක වැඩක් කරගෙන කාටද පුළුවන් අපේ කිට්ටුවට ඇවිල්ලා තෝ වැරදි කියන්න බෑ. ඒ බොජ්ජංග වල එහෙම පුදුම බලයක් තියෙනවා. බොජ්ජංග වලින් තමයි ලෞකිකව ගෙනිච්ච සතිය බෝධිහංගයට හේතු වෙන තැන. අපි කිව්වොත් ඉන්ද්‍රිය සතිය බල සතිය අපිට ඕනේ බිස්නස් එකකට දාන්න පුළුවන්. ඕනේ අධ්‍යාපනයකට දාන්න පුළුවන්. ඕනේ මිනිහ වශී කරගන්න ගන්න පුළුවන්. දැන් කොල්ලෙක් කෙල්ලෙක් යාලු කරගන්නත් ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. අපි එතෙන් යනකම් මුස්ලිම් කෙනෙක් දක්වා ගෙනියනවා. කතෝලික අයටත් කියනවා. දෙමළ ඊපස්සේ කියනවාට ඕනේ නම් මෙන්න එහා පැත්තේ තියෙන බොජ්ජංග ඊට පස්සේ අනිවාර්යයෙන් මේ කියන්නේ බෝධියට. අන්න ඒ නැමියාව තේරුම් ගන්නයි මම මේ බණ කියන්නේ. මම දන්නේ නැහැ සාර්ථක වෙයිද නැද්ද කියලා. ඉතින් මේ විදිහට තනාගත්ත බොජ්ජංග බුදුරජාණන් වහන්සේ කියනවා සතිප සම්බොජ්ජංගං කෝ භික්ඛවේ භාවේත විරාග නිසිතං නිරෝධ නිසිතං විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පටිච්චසමුප්පාදපස්සී. දැන් මහන මේ තනා ගන්නාලද සතිය ඔය දඬු කන්දේ ගෙවුවෝ වගේ සැලසුන් නැතුව ඉබේ විවේක වෙන්න අරපන්. ඒ කියන්නේ කෑම කන කොටත් ඕක තියනවද බලපන්. යනකොට එනකොට වැසිකිලි කැසිලි කරනකොට හැම තැනකදීම අර රාමුවෙන් පිට පැනලා. අපි කිව්වොත් මේ භාවනා මධ්‍යස්ථාන තියෙන කාලසටහන හෝ ඒ රාමුව නෙවෙයි. ඕනි තැනක. මම ඒක සාමාන්‍යයෙන් බන්නට කියන්නේ ගෙන්දගම් පොළේත් භාවනා කරනවා කොදි ගහයටත් භාවනා කරනවා. කරන්නේ කොහොමද? භාවනා කරන්නේ සතිමත් වෙනවා. වට්ටන්න කියන ඕන කෙනෙකුට. එම් වැටෙන තැන් වලට එනවා. මාළු මාකට් එකටත් යනවා. සුපර් මාකට් එකටත් යනවා. කම්මලටත් යනවා. සම්දර්ශන වලටත් යනවා. ඊළ බලන්න ඉන්නවා වැටෙනවා. මෙන්න ආයෙ නැගිටිනවා. ඉතින් මේ විවේක නිසිත සතියට පස්සේ භාවනා විනෝදාංශයක් වෙනවා. ඉතින් එනකන් නම් මේකට පූර්ව කෘත්‍ය කරන්න ඕනේ, දේවරාගාධනා කරන්න ඕනේ, අර්ග කරන්න මේ හින්න රාමු ඔක්කොම තියෙන්නේ. ඉතින් එනකන් මොකද යාප් වෙන්නේ? එපා ඉතින් එනකන්. දෙයියොත් ලොකුයි ඒලාට, බ්‍රහ්මයාත් ලොකුයි, ගුරු ආමඳුරුත් ලොකුයි. ඔය මට්ටමට ගියාට පස්සේ තියෙන ඔය එක දෙයියෙක්ක සතිපට්ඨානේ වඩලා නැහැ.
නෑ මං කිව්වට ආන්නකෝ මේ පැත්තේ ඉන්න රංගවල දෙයියෝ. මං උන්දට කියලා තියෙන්නේ මං ඉංජු කියනකොට වරෙන් මේක තමයි ලොකුම තැන හෙඩ් ඔෆිස් එක මෙතන මේක බලාගත්තේ නැත්නම් තෝ වග බලාගන්න. මම බුද්ධ පුත්‍රයෙක්. සෙල්ලම් නෙමෙයි. අපේ ලොකු සාංශේ දිනපොතේ ලියලා තියෙනවා. ඒවා ප්‍රසිද්ධ වුණේ පස්සේ අපි මේ කරන වැඩවලට උදව් කිරීමට ඉල්ලා සිටින තෙක් බලා සිටිය යුතු නැත. සොයා බලා උදව් කළ යුතුයි. තීරණවනේ අපි දැන් මේ ඔක්කොම ස්විච්චාවෙන් කරනකොට කවුරුත් උදව් කරන්නේ නැතු ඉතින් අය වදණ්ඩයි. තටමැව්වට හම් වෙනවේ නැහැ. කවුරුත් උදව් කරන්න ඕනේ. ඊට පස්සේ ලියනවා දෙවියෝද උදව්. මිනිස්සුયો පමණක් නෙවෙයි දෙවියෝද උදව් කළ යුතුයි කියලා. දෙයියන්ට අන්ධහැර බාලා මං කියන්නේ. එහෙම ලස්සන වැඩක් ලෝකේ කොහෙවත් නැහැ. පුළුවන් නම් නැවැවිලා තිනවා ගොඩබයන් කරන්න පුළුවන් හරියක් කරපන්. උඹත් දානයක් සාසනේ වැඩක් කරගනින් කියලා අඬගාලා කියන්නේ. සමහර ඇත්තෝ සම්‍යක් දෘෂ්ටිකයි. සමන් දෙයියෝ සම්‍යක් දෘෂ්ටිකයිලු. පන්නේ ඉතින් අපි ඒක බජාරගෙන ඉදවට. අපි සම්‍යක් දෘෂ්ටිකයි. ඊට පස්සේ මන් ලිව්වා බ්‍රහ්මියෝද උදව් කළ යුතුයි කියලා. දිව්‍ය විතරක් නෙවෙයි. මොකද ලොකු සාංශේ අපවත් වෙලා බ්‍රහ්ම ලෝකේ ඉන්නවා කියලා මට පස්සේ ආරංචියක් ආවා. ලොක්කට හැරුවේ හොට්මේල් මැසේජ් එක කොච්චරයි. ලොක්කෝ මේ මමත් සෙල්ලමක් නෙවෙයි කරන්නේ. මමත් අදින්නේ ආයේ මේ සන්නි බර දාලා අදින්නේ টොප් ගියර් එකේ යන්නේ. නැත්තම් රිවර්ස් ගියර් එකේ අදින්නේ. මට උදව් කර කර ඉන්න වෙලාවක් නැහැ ඔබ වහන්සේට. ඔබ වහන්සේ දැන් අපිට කෙරේ බලන්න මේ මං හුරුතලයක් මේ පාන්නේ. මං හුරුතලයක් මං නරක දෙයකට මං ඉල්ලනව නෙවෙයිනේ. මම බුද්ධ ශාසන මැදසන්ට ගිහිල්ලා අඬහව ගන්න යන්නේ නැහැ. ඔයලා බල උදව් කරපන්. ඊකනේ ඔයගොල්ලෝ නවනි ව්‍යවස්ථාවේ ලියලා තියෙන්නේ. මං එන්න ඕනද මේ කියපන්නේ කියන්න ඕනේ. ඒ මොකද සතිය වඩන්නේ විනෝදෙටම. සතිය වඩන්නේ මේ ඔක්කොම වැඩ කරන ගමන්. මට මතක නැතිලා හිටියේ මං හිතුවේ අද මේ කිවරති ගමන් මේ කඩු වෙලා යන්නේ. බලනකොට කිව්වා නෑ හෙට පොයේ දවස නිසා හෙට කැන්සල් කියලා. මොනක්වත් මගේ ඔළුවේ නෑ. මට තියෙන්නේ ඒ ගියා මේ ගියා වැඩ ටික කරන්න. යටි ඒ විවේක නිශ්චිත සතිය කියන එක උපහාසයට ලක් කිරීමක් නෙවෙයි. ඒ සතිය තියෙන උත්කෘෂ්ඨ මට්ටමක්. ඒක බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ මේ පේන්නේ නැත්te වටපිට පේන්නේ නැත්නම් එයා කන්දක් ගලක් උඩට නැගලා පහන් කණුවක් උඩට නැගලා ඔත්තු බලන කණුවක් උඩට නැගලා වටේ බලනවා. ඒකට හරි විවේක ගතියක් දැනෙනවා සිකරයක ඉඳලා බලනකොට. ඊට පස්සේ හොඳම නිදර්ශනය තමයි සරුවචනන්සේ පෙන්වන්නේ හරක් බලන මිනිස්සයා හරක් කවන්න යනවා ගොවිපලක් ගාවට. අපි කියමු මෙතන යන කුඹුර හරහා යනකොට පේනවනේ ගොවිමුත්තු වල තියෙනවා මඩ එළවලුත් ආයි හරක් මේකේ කවනකොට හරක් යනවනේ කුඹුර කණ්ඩ. ඒකට ගෙපල්ලා පුරුවන් තරම් ආරස කරනවා කෑවොත් ගුටි කණ්ඩ වෙනවා. එයා කියනවා වනාතේ කාපන් නියරේ කාපන් හැබැයි බෝගේ කණ්ඩ එපා. මොකද බෝගේ ගොවිය බලා ඉන්න කෙනෙක් ඉතින් අර ගොපල්ලා හරකා ඇහැ තියාගෙන වෙන්නේ බෝගේ කන්න. මොකද ඒක හරි නිල්ල තියෙනවා. ඉතින් ඒ නිසා ගොපල්ලට ලොකු වගකීමක් තියෙනවා. හරක් බෝගේ නොකා වනාතේ තහ නියරේ කන්න. මන් දන්නේ වනාත නියතේ කිනීරේ කියනවා තේරෙනවද කියලා. අහලා තියෙනවද? අනේ සාදු සාදු සාදු. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ගෝයන් කපපු දවසේ දැන් හිතපන් ගොපල්ලගේ වගකීම. අරුණ්ඩ කීතයි නිදල්ලේ කාපන්. ඉපනැල්ලත් කාපන්, නියරෙත් කාපන්, වනාතෙත් කාපන්. ඒකට ගොපල්ලා ගිහිල්ලෙවල අර ගෝයන් කපපු මඩු තියෙන පිදුරු මඩු ෆ්ලූට් එකක් ගාගෙන ජොලි ඉන්නවා. මොකද දැන් ආයෙ දැන් හරක් අරස කරන දෙන්නේ නැහනේ. අන්න බොජ්ජංග මට්ටමට ගියාට පස්සේ අර වැට කඩළු සීමාවල් නැහැ. එතකොට මට මතක් වෙනවා මේ මඩුල් දුවේකේ සින්දුව. වැට කොට්ටු බැමි නැති සීමාවල් නැති අපේම අපේ ලෝක්. අපිට ඒකට එන්නේ යන්න යාළුවේ. මේ බැනි ඔක්කොම තියෙන්නේ ওই සති බලය යනකම් විතරයි. ඉතින් ඒ ලෝකේ අපේ උරුම ලෝකේ විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලාන් තමයි හතර වර්ගයේ. අපි මේ ලෝකේ මේ පහිර මේ වඩ දඬන්න ඕනේ නැහැ. මේ මිනිස්සු උපේන මේ මොනවද කියන්නේ ඔය ලාභ සත්කාර සම්මාන සිලෝක මොන මඟුලටයි. අපි යන්නේ එහා පැත්තට ගියාට පස්සේ පේනවා අපට විශාල පදාතයක් කිසිම ආරක්ෂාවක් ඕනේ ධර්ම ආරක්ෂාව ලැබෙනවා. ඒ විවේක නිසිත සතිය ඊට පස්සේ විරාග නිසිත සතිය කියන්නේ තමන් වඩන ලද සතිය වඩියෝ. වඩන ලද සතිය තමන්ගෙන් ගිලිනවා. අයික නිරෝධ වෙනවා. දැන් දන්නවා පරියන්කේ නැගිටපු ගමන් සතිය කැඩෙනවා. හොඳට බලා ඉන්නවා මේ පරියන්කේ තිබුණු සතිය අතරගත සිහින් වැලි දෝතක්
ඇඟිලි කරුවස්යෙන් බහැලා යන්න නැතේ මේ සතිය නැති වෙන හැටි. බලන්න පුළුවන්. කිසා ගෞතමීට පුළුවන් ද තමන්ගේ අතේ මේ වෙන දරුවා දිහා දැකලා මේක මරණය කියලා පිළිගන්නේ නැහැ. එහෙම බෑ. මගේ මේකම දරුවා මැරෙන්න බෑ. ඒ වගේ මේ සතිය තමන්ගේ අත් දෙක උඩ මැරලා යන හැටි. කලබලයක් වෙච්ච ගමන් රාගයක් ආපු ගමන් ද්වේෂයක් ආපු ගමන් මේක දිහා බලාන ඉන්නවා නම් ඉඳ ගන්න ඔය ගියාට ආපහු එනවනේ. ඊට පස්සේ නැති වෙලා ආපහු වෙන සතිය බලන්න අනිවාර්යයෙන්ම පන්නරයක් කරගෙන තියෙනවා. ඊයේ අපි අර කට උත්තර ගත්ත හාමුදුරුවෝ කියනවා මගේ හිත පිට ගියා. ඊට පස්සේ ඉනවා පිට යන්න ඉස්සෙල්ලා මං ආනාපානද පියවරද 7ක් බලුවයි කිය. මතකද? 7 පියවරනේ. ආනාපානේ සතිය ආපහු ආවට පස්සේ මට හොඳ බලයක් තියෙන දෙයිසරේ 8ක් කරගන්න පුළුවන් වුණා. ඒ කියන්නේ ටයර් එක රීබිල් කරලා ගත්තට පස්සේ අදිනවා. මේ මහත්තුරු එහෙම කරන්නේ ඔපරේෂන් කරනවා. දැන් ඔය මේ ස්ටෙන්ට් එකක් දැම්මට පස්සේ අවුරුදු 10කින් තිරියන් වෙනවා. heart attack වෙලා මේ බ්ලොක් වෙච්චාම බෑ කියනවා පෙන දානවා හති දානවා චරිචුරු ගන්නවා කපන්නෙත් නැහැ. මෙතනින් කපලා යවන නහර දිගේ පෙන්න කරන්නේ. මට එදා ගිහලා පෙන්නුවා මේ වෙන එකක් කපන එක. එතකොට ඒක දැම්මට පස්සේ කියනවා ඌ ඒ වෙලාවෙම ගෙදර යනවා. අවුරුදු 10කින් තිරියන් වෙනවා. ඉතින් මේ සතියෙන් එහෙම තිරියන් වෙනවද නැද්ද කියලා මම ඇහුවා සරෝජ් පතිරණගේ. ඒ කියන්නේ කොළඹ වෛද්‍ය විද්‍යාන්තයේ ඉන්න ජනාධිපතිවරු. ඊට පස්සේ කිව්වා තිරියන් වෙනවා ස්වාමීන් වහන්සේ කියලා. හැබැයි ස්වාමීන් එතකන් වෙච්ච නාකියක නම් එහෙම හිටිනවා කිව්වා. වෙච්ච නාකිකම වළක්වන්න බෑ කියලා. මම නිකන් හිටියා. මොකද බුදුරජාණන්සේ කියන්නේ එහෙම නෑ. අපි සුඛං සුපති සුඛං පරිපුඤ්ජති න පාපකං සුපිනම් පස්සති මූණ පිරිසිදු වෙන ඔක්කොම වෙනවා. අයිති භාවනා වැඩුවා. එතකොට හොඳ වෙලාවට මේ සේනනායක මයුලා මනෝරි අනේ සාන්ත මේ සරෝජ්ලට තේරෙන දෙයක් නෑ. වෙච්ච නාකිකත් අයින් කළා දානවා කිව්වා තිරියන් වෙනවා කිව්වා. බුදුහාමර අපිට මේ සාතිකයක් දීලා තුන වෙච්ච සේරම වැරදි මැකෙනවා. මේ බොජ්ජංග මට්ටමට යනකොට විශේෂයෙන්ම සති බලයෙන් යහට ගියාම මම ඒක කියන්නේ උපන්දාසිත කරපු පවු නැත වරක් වැන්දොත් කැලණියේ කියලා කැලණිය කට්ටිය සින්දුවක් කියනවනේ. අපි කියන්නේ උපන්දාසිත කරපු පවු නැත සතිය පිහිටපු මේ ක්ෂණේ. ඔක්කොම මැකෙනවා. ගේන්න සාතිකයක් මම ලීලා අසංකල දෙනවා. මං විතර පවු කරලා නැහැ මෙතන මේ සභාවෙන් එක්කෙනෙක්වත්. දැක්ක දැන හැම අකුසල කර්මයක්ම කරලා තියෙනවා. ඒකෝට දන්නේ ශිල්පද ටිකයි මම. දැන් නම් ඔය 220ක් දන්නවනේ. දන්නවනේ 220ම කඩනවා. ඒ කියන්නේ පුදුම ආශාවක් තිබුණා. මේ කැඩුවට මොකද වෙන්නේ? මොකුත් වෙන්නේ නැහැ. ඊදවස්වල තිබුණ ඔලොමොල හැටි මගේ. ඊට පස්සේ ධම්මික හමුදුරනේ ගිහලා පාපොච්චාරණය කරා ස්වාමීන් වහන්සේ මම වසලෙක් මම අඟුලිමාල කෙනෙක් මේ අපේ අම්මයි තාත්තයි හැදිච්ච ගෙදරක හැදිච්ච නැහැදිච්ච එකෙක් මම. මෙන්න මේ තරම් අවුරුදු ඊට පස්සේ හැම එකම එහෙම තමයි ගණන් ගන්න එපා. ඔක හදන්න පුළුවන් කියලා මට විශ්වාසයක් තිබුණේ නැහැ. හැබැයි මම පටන් ගත්තා සතිය. අන්තිමට තැනකට ගියාට පස්සේ මට තේරුණා අනේ මිනිස්සු මේ කරපු පව් නිසා කොච්චර විඳවනවද මෙච්චර ලස්සන පව් අහෝසි කිරීමේ ක්‍රමයක් තියෙද්දි. පිට ගියේ හිත නැවත අරමුණට ගේන ගමන්ම අහෝසි. ඒකට කියවන්න ඒකට කෙලින්ම සම්බන්ධ වෙන්නේ අපේ කටුකුරුන්ගේ ඥානන්ද සාංශිකේ භාවනා කියලා පොතක පළවෙනි බණේදී කියලා තියෙනවා. විච්ච දේවල් ගැන කනගාටු වෙ ඉන්නවා නම් එයා අකුසල සමාපත්තිය නිසා ඒකාන්තයෙන්ම අපාය යනවා. බුදු කෙනෙක් කියන්නේ එහෙම පව්කාරයෙන්ද ගල් ගහන්න නෙවෙයි. ඒ වැරද්දට මෙන්න මෙහෙම පිළියමක් තියෙන. ඒ පිළියම කෙරුවොත් උඹට මේ ජීවිතේම දැනගත හැකි. අර කරපු පවට සාපේක්ෂව මම දැන් හුඟක් සාන්තුවරෙක් පින් කරලා තියෙනවා. අනේ බුදුන්ට පින් සිද්ධ වේවා. අනේ ධර්මයට පින් සිද්ධ වේවා. අනේ මගේ මහානකමට පින් සිද්ධ වේවා. අනේ මගේ සීලයට පින් සිද්ධ වේවා කියලා එයාට එනවා බලයක්. ඒකට බුදුරජාණන් කියනවා පව් කරපු එකාදිවි ලෝකේ යනවා පින් කරන්නේ උන් අපාය යනවා. මොකද පින් කරපු එකත් වෙච්ච අකුසල් ගැන හිත ඉඳින්න. ඒක අපායයි. මේ අඟුලිමාලලා අශෝක රජුරෝ චණ්ඩාශෝකලා මන් දන්නේ කොහේ ඉන්නවද කියලා මේ වෙලාවේ අඟුලිමාල නම් ගොඩනේ දිවි ලෝකෙ ගියේ පුණුවන්ද බෑන 1000ක් කපන්න ඕගොල්ලන් බෑ ප්‍රභාකරන්වත් බෑ. ඉතින් ප්‍රබලම ත්‍රස්තවාදී අඟුලිමාල ඒත් අන්තිමට මොකද්ද කෙරුවේ මේක ආවට පස්සේ යතෝ හම්බගිනි අරියාය ජාතියා ජාතෝ න
පාණං ජීවිතෝ වෝරෝපෙස්සාම ඒතේන සච්ච වජ්ජේන මේ ස්වභාවික ආවේනික දුකත් මම සතෙක් නොමරා සිටී මේ ආනිසංස භාවයෙන් කියලා අඟුලිමාල පිරිතේ මේ 1000ක් කපපු ලේ පිට ගණන් කරලා ඊට ඉස්සෙල්ලා බර ගණක් කපලා තියෙනවා. මගේ අහිංසක භාවය නිසා ඔබේ ගැබ්මල පහ වේවා කිව්වොත් පාවෙ. එහෙම පරිවර්තනයක් ඇති වෙනවා විරාග නිශ්චිතව, නිරෝධ නිශ්චිතව සතිය වඩන්න ඕන. ඊට පස්සේ පටිනිසක් ගන්න පස්සේ මේකත් අතාරින්න වෙනවා. අන්තිම දවසේ ඒක කියන්නේ නැත්තම් වඩන්නේ. දැන් ඊයේ නෑ පෙරේදා මේ සෙනසුරාදා අඟහරුවාදා අපි සුදුහාමුදුරුව අපිට බණක් කිව්වා මේ කතා කරලා. ඒකෙදි කියලා තියෙනවා මේ මතක් කරලා දුන්නා ඊට වගේම මේ අඟහරුවාදා ඊට ඉස්සෙල්ලා පැයක ධර්ම සාකච්ඡාවක් තියෙනවා කටුකුරුන්දේ ස්වාමීන් පොතේ. ඒකේ තියෙනවා ධම්මෝ පිවෝ භික්කවේ පහතබ්බා පගේවා ධම්මෝ. මහණෙනි මේ ඊටාම ආසාවෙන් ඔබ රැස් කරලා ධර්මයත් උඹට අතාරින්න වෙනවා. අධර්මයේ කුමන කතාවද? අන්න අර කිය අර ගහ තියෙන පෝල් වෝල්ට් එකක් දාලා තියෙන එතන රිටිපැනින් එකේ උඩට ගියාට පස්සේ පෝල් එක විසි කරන්න එපා. රිටිපැනින් එකේ උඩට ගියාට පස්සේ අන්න පෝල් එක විසි කරනවා. මම කිව්ව ෆොටෝ එක ගහගෙන වරෙන් කියලා ඒ අතහැරීම කියලා මාතෘකාවක් දාලා තියෙනවා. යටට ගියොත් අර පස් දිනේ කිනිමකට නැගලා ඉනිමකට පයින් ගහලා තියෙන ෆොටෝ එක දැකලා තියෙනවද? කද්දාම මේ පින්න පාත්‍රය ගියාම අර අතන බිත්තිය ගහලා තියෙන්නේ. නිස්සරණවණිය කියන්නේ ඊළට නගින්න උදව් වෙච්ච ඉනිමකට පයින් ගහන එක. ඌව පිටිංගල උගන්නන්නේ නැහැ. පිටිංගල ගියාම උඩ ගියේ ඉනිමක ගිහිලා ෂෝකේස් එකේ තියලා වැඳ වැඳ ඉන්නවා. අනේ ඒකට වෙන්න උදව් වෙච්ච ඉන්න අපිනේ උඩට ගියාම දීපුවාම ඉනිමක වැටෙන්නේ කැඩිලා. එහෙම එකක් ඇඳලා තියෙනවා. ඒ නිසා පරිස්සමෙන් ඇසුරු කරන්න. පරිස්සමෙන් ඇසුරු කරන්න අපි කිසිසේත්ම බුදුහාමුදුරුවෝ කෙරෙහිවත් නැහැ. කිසිම මොකද්ද බුදුහාමුදුරුවෝ අසද්දව අකතඤ්ඤු. ශ්‍රද්ධාවක් ඇත්තෙත් නැහැ, කෘතඥ වේදිකමක් ඇත්තෙත් නැහැ. මොකද උන්වහන්සේ කරන්න තියෙන වැඩේ කරලා. දැන් මම ඒක අත්දැකීමෙන් ඉන්නේ. රහත් වෙන්න නම් අසද්දව අකතඤ්ඤු. ඒක වෙන්න නම් අපි මේ සම්බොජ්ජ වශයෙන් වඩන ලද සතිය අපි අතහැරුණාට කමක් නැහැ. අතහැරෙනවා. අතහරින්න ඕනේ මොකක්ද ඒකට කියනවා අපි ප්‍රයෝජනෙයි සලකලා වැඩ ගන්න. ආවස්තික වටිනාකම හැර සතිය වටිනාකමක් නැහැ. එතකොට තමයි ඔය කියන බොජ්ජංග මට්ටමට ගියාට පස්සේ තමයි සතිය සම්මා සතියක් වෙන්න පන්නරේ ලබන්නේ. සම්මා සතිය වෙනකොට නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගයට යනකොට සීල සමාධි ප්‍රඥා නෙවෙයි ප්‍රඥා සීල සමාධි කියලා අනිත් පැත්තටලා එනවා. මේ සියල්ලම දකින්නේ ප්‍රඥාවෙන්. එතකොට මෙතෙන්ට යනකොට සතිය සම්බොජ්ජංගයත් එක්ක සමා වෙන්න සති සම්පජඤ්ඤයත් එක්ක නැත්නම් යෝනිසමංස්කාරත් එක්ක givisුමක් ගහ ගන්නවා. givisුමක් ගහලා හිමීට සම්බොජ්ජංග මේ සම්පජඤ්ඤයට තන දීලා පිටිය බාර දීලා හිමීට සතිය පැත්තකට වෙනවා. හරියට රටේ යුද්ධ නතර කරලා ආර්ථිකයට වැඩෙන්න ආරිනවා. යුද හමුදා පැත්තට යනවා. රටේ සාමය ඇති වෙච්ච ගමන් රට දියුණු වෙනවා. ඒක විුණේ නැති එකම රට ලංකාව විතරයි. මෙච්චර විශාලයක් ඉවරනට පස්සේ යුද්ධේ ඔක්කොම කට අරගෙන හිටියා. ඒක පැය 24න් මේක දියුණු වෙයි කියලා. උන්නේ නැහැ. අපි දන්නේ ඇයි කියලා. නමුත් ඒක තමයි සාමාන්‍ය වෙන්නේ රටේ සාමය ඇති කරලා දෙන එක සතිය. ඊට පස්සේ ආර්ථික වර්ධනයක් කරන් දෙන එක සම්පජාඤ්ඤය. ඉතින් අපේ ජීවිතේ ඉන් එහාට අපිට මුකුත් කරන්න ඕනේ නැහැ. අපිට අවශ්‍යතාවයක් නැහැ. එහෙම මේ අපේ සංවර්ධනය බලන්න බුදුරජාණන්සේක ඇඳලා තියෙන්නේ. අපිට තියෙන බොජ්ජංග මට්ටමට යනකම් මේක කොහොම හරි උස්සගෙන ගිහිල්ලා කර දිනුනට පස්සේ අපිට මේ මහන්සියත් අපි අතහැරලා සතියට වැඩ බාර දෙනවා. ඊට පස්සේ තමයි ධම්මවිචේ ලැබෙන්නේ. ධම්මවිචේ කියන්නේ මේ කාරණාව පිළිබඳව ස්වභාවික ඇති හැටිය දැකීම. ඒක වැඩෙන්නේ මීමන්සා සම්බොජ්ජංගේ විතක්කය. ඊට පස්සේ ධම්මවිචේ. ඊට පස්සේ තමයි වීරිය එන්නේ. එතකොට එන වීරිය ආරම්භ ධාතු වීරිය නෙවෙයි, ඒක ප්‍රඥා ගෝචර වීරියක්. වැඩි තටමන්නේ නැහැ මේ වෙලාවට. වැඩි යනවා. වැඩි අර දත් මිටි කාගෙන බර උස්සන ගතියක් නැහැ. නිකන් සාමාන්‍ය ඇදලා යනවා. ඒ කොහොමද හිතා ගන්න බෑ. මම දන්නේ මම මේ අත්දකින්න ටික මේ වගේ වැඩ මෙහෙ යනවා. හරි කඩුවේ අර වැඩක් යනවා. එහෙන වැඩ තොගයක් යනවා. මම ගිහිල්ලා ලී කැලක් කරන කපා මේ දවස්වල කොටියෝ කපනවා අපි. උඩට එන්නේ ඒක වහලා තියෙන රෙද්දකින් මොකද කට්ටිය බයින මේ චන්ද්‍රතන හමුරු හරියට කට කතා පතුරු.
මට බයිනෝ දිගටම ඔබ වහන්සේ ඉන්න තැනට කෙනෙක් කන ගහන්න ඉන්නවත් බෑ මේ කිසිම නම්බු විදියට වැක් කරන්න. මං කිව්වා මේක තමයි වැකා ගැටියට එපයි විමානේ තියෙන්නේ. මං ගෙදර ඉන්න කොටත් ඔය වගේ තමයි. මායි පොඩි අය එක මේතේ හිටියේ උන් දැන් ගහනමයි වැඩේ මට. ඌ හරියට නීට් හරියට ගණන් පුළුවන්. මගේ එකේ ලාම්පුව තියාගන්න කවදාකවත් ඉඩ නැහැ. අය විශ්ලාමයි තියෙන්නේ. කොයි වෙලාවෙ ජොලියේ ඉන්නව කවදාකවත් මාව ආදර්ශයට ගන්න එපා අනේ මම මේ කිව්වට. හරියන්නේ නැහැ. ඒ වැඩි කොහොමඩක්වත් හරියන්නේ නැහැ. මම මේ කියන්නේ ධම්මවිචයට ගියාට පස්සේ හරියට ගහන්නේ ඇනේට. මිටියෙන් ගහන්නේ ඇනේට තිබ්බ ගමන් ඔක්කොම හරියට. ඉතින් එතකන් අපි දන්නේ නැතුව මෝඩ වඩුව ආවොදත් එක පොරදුනගේ සියලු ආයුධ තියාන සුද්ධ කර කර තටම හිටියට දන්නේ කොයි ඇනේට කොයි අතුරු දාන්න ඕනද කියලා. වැඩි කරන්න ගියාට පස්සේ එන ධම්මවිචේ සහ ඒ වීරිය ඒක මේ සාමාන්‍ය ආරම්භ ධාතු නෙවෙයි ඒක පුදුම ප්‍රඥාගෝචර වීරියක්. අපි ළඟ තියෙන සියලු ශක්ති අපි ඉගෙන ඉපදිනකොට හම්බෙච්ච මේ මනුස්සත්ව ප්‍රතිලාභේ මුළු පැකේජ් එකම එළියට එනවා. ඕන ශිල්පයකට අත තිබ්බොත් ඉදිරියට යනවා. සින්දු ලියන්නද, භෞතික විද්‍යාව කරන්නද, ගණන් හදන්නද, පරිපාලනයේද, sannivedanayේද, ඉගෙන ගැනීමද ඉවරයක් නෑ. එතකොට තමයි අපිට තියෙන්නේ යකෝ මනුස්සකම තියෙන්නේ මෙතනින් එහා මේ චෙක්කල් අපි නේ රණ්ඩු වෙවි කුකුල් කාගෙන කරගෙන ගතිය. යාර පල්ලෙහා මට්ටම ඉහළ මට්ටමට ගියාට පස්සේ පුදුම නිකන් අපිට හම්බ වෙන පාර හයිවේ එක. non stop කිරීම බහින්නේ නිවනේ. ඒ නිසා නිවනටම යන්න ඕනේ නැහැ. මෙතෙන්ද ගියත් ඇති කියලා මං කියනවා අපි අවුරුදු 2650 සාසනයකනේ ඉන්නේ. මදිද අපි අම්මලා තාත්තලා බෑ කියද්දී බුද්ධ දයන්තියේදී ඇති 2500 ඉවරයි දැන් තියෙන්නේ නැති 2500 කියලා රජේ කියද්දී අපි වගේ හිතුවක්කාරයෝ පාරට බහැලා මේ වැඩ කරනකොට මං කියලා නිවනම එපා මම ඉන්නේ නිවන් මාර්ගයේ මම දැන් ගිහිල්ලක් තියනගේ ඒ ඇති ඒ ටික විතරයි මම මුස්ලිම් කට්ටියත් එක්ක බෙදාගන්නේ දෙමළ කට්ටියත් එක්ක මං කියනවා මට ඕනේ නැහැ ඕගොල්ලෝ නිවන් ඕන නිවාගෙන යන්න නැත්නම් පත්තු කරනවා පත්තු කරන්න ඒක ප්‍රශ්නේ නැහැ මෙන්න දීලා තියෙන පාර ඉතින් ඒ ලැබපු කුස්සියම්මලා ලියනවා අනේ ස්වාමීන් වහන්සේ අපි කොහේ හිටපු පිරිසක්ද අද බලන්න අපි ඔබ වහන්සේලාත් එක්ක එකට ඉන්නවා වගේ අපිට එන දහසකුත් ප්‍රශ්නවල එහෙම නැත්නම් කියනවා মালටි ටාස්කින් කරද්දී අපි තාම සතිපට්ඨානේ වඩිනවා ඒ මොකද වරින් වර හිත ඉන්ද්‍රිය ධර්ම ඉක්මවලා බල ධර්ම ඉක්මවලා බොජ්ජංග මට්ටමට යනවා හැම වෙලාවෙම නෙවෙයි ඉතින් ඒ නිසා මගේ දේශනාව මම නතර කරනවා නැතර කරන්නේ මොකටද මේ මට්ටමට බොජ්ජංග වැඩුවා නම් එන්න අපිත් එක්ක ඉස්සරහට යන්න වෙන හැම බාධාවකදීම අපි ඒක වාසියට හරව ගන්නවා ආවස්තික වටනාකව ගන්නවා ඉදිරියට යනවා තව ගොඩක් තියෙන ඇත්තටම මේක ධම්මානුපස්සනාව නිකන් යන්තම් දොර ඇටියා විතරයි ඊට පස්සේ තියෙන්නේ නීවරණ ධර්ම ටික ඉතින් අපි මුලින් සාකච්ඡා කරලා තියෙන නිසා කාලානුරූප